ජීවිතයේ සාර්ථකත්වයට යන ගමන තුළ මේ දක්වා ඔබ ගාව තිබෙන ආර්ථික මට්ටම, ඔයාගේ අම්මයි අප්පච්චිගේ තියෙන ආර්ථික මට්ටම, ඔයා ඉපදුනේ ගමේද නගරයේද, ඔබ ඉගෙනගත්ත පාසලේ ඉංග්‍රීසි භාෂාව තිබුණාද, තොරතුරු තාක්ෂණය තිබුණාද, ඔබට උගන්වපු ගුරුවරයා හොඳයිද, ඔබේ පාසලේ පහසුකම්, මේ කිසිම දෙයක් නැහැ බාධාවක් වෙන්නේ. ඒ නිසා ජීවිතේ දිනන්න අවශ්‍යයි නම් ඒ අවශ්‍යතාවයේ ඔබ සිත තුළ ඇති කරගන්න මේ කියන මොහොතේ සිට ඒ ඔබේ ඉලක්කය දිනන තාක්කල්ම ඔබේ සාර්ථකත්වයට යන ගමන තුළ ඔබට බාධක පැමිණිය හැකි. අප රටේ ඉන්න බහුතරයක් ජනතාවගේ සහ තාරුණ්‍යයේ තියෙන ඊළඟ කනගාටුවට ප්‍රශ්න තමයි ඔවුන්ට බාධකයක් පැමිණියහොත් ඒ බාධකයෙන් ඔබට ඔහුගේ ඉලක්කය දකින්නේ නැහැ. ඔහු දකින්නේ ඉදිරියේ තියෙන බාධකේ පමණයි. ඔබ දැකිය යුත්තේ ඔබ ඉදිරියේ තිබෙන බාධකය නොවේ. ඔබ දැකිය යුත්තේ ඔබේ ඉලක්කය. අපේ සාර්ථකත්වයට යන ගමන තුළ විවිධ බාධක කම්කටොළු අභියෝග අපට එනවමයි. ඒ බාධකයෙන් ඔබට යන්න නම් ඔබ බාධකයේ දෙස බලාගෙන බාධකයේ සාධාරණීකරණය කරගතහොත් අපිට බෑ ඉලක්කයට යන්න. ඒ නිසා බාධක ඔහේ තිබුණාවයි බාධකයට උඩින් හෝ යටින් හෝ වමෙන් හෝ දකුණෙන් ඔබ ඔබේ ඉලක්කයට යා යුතුයි. එක්තරා සෙන් කවියක කතාවක තියෙනවා, කඳු මුදුන තරණය කරලා පහතට එන පූජකතුමෙක්ගෙන් අහනවා තරුණයෙක් කඳු මුදුනට තව දුරයිද කියලා. මේ පූජකතුමා මේ තරුණයාට උත්තර දෙනවා, තරුණයා ඔබ තබන පියවර ඉදිරියටම තබන්න, එවිට ඔබ ළඟාවන්නේ කඳු මුදුනට කියලා. ඒ නිසා ඔබට සමහර විට කෙනෙක් ඇහුවොත් එහෙම සාර්ථකත්වයට මගේ දිනීම සඳහා කොච්චර දුරයිද කියලා, ඔහු කියාවි ඔබ තබන පාය ඉදිරියට තියන්න කියලා. නෙමෙයි, නෑ, ඔබට එතෙන්ට යන්න බෑ, ඒක හරියන්නේ නැහැ, ඒක වැඩක් නැහැ කියලා ඔබට කියාවි. ඒ නිසා ඔබ අන් අයගේ පැසසුම බලාගෙන ඉන්න එපා. ජීවිතේ දිනන්න අවශ්‍යයි නම් ජීවිතේ දිනය හැක්කේ මම කියන පුජ්‍යලයට පමණක් බව ඔබ විශ්වාස කරන්න, ඔබ ඔබව විශ්වාස කරන්න, ඔබ ඔබව ඇප්‍රීසියේට් කරන්න. ඒ ඔස්සේ ඔබ ඉස්සරහට ගමන අරයි යන්න. ජීවිතේ අරමුණු සහගතවයි, ඉලක්ක සහගතවයි දිනිය යුත්තේ. ඔබ තුල මේ කියන මොහොත වෙන විටත් ඇතම් අය අතර හැරුණුකොට බොහෝ දෙනෙක් අතර ඉලක්කයක් නැහැ, අරමුණක් නැහැ. ඒ නිසා අද සිටවත් ඔබේ ඉලක්කය ඇති කරගන්න. තව එක්තරා කතාවක් මතක් වෙනවා මේ වෙලාවේ. ඒත් ගෝලයෙක්ම තමයි අහන්නේ ගුරුවරයාගෙන්. ඒ කියන්නේ මේ ජීවිතයේ අපි සාර්ථක වෙනවා නම් ගුරුවරයාගේ ආශිර්වාදය නැතුව බෑ කියලාම මුලිමුත් කිව්වා. ඒ ගුරුවරයෙක්ගේ තියෙන ආශිර්වාදය අපිට වචන වලින් කියන්න බෑ. ඒ නිසා ගුරුවරයා අම්මා අප්පච්චි වගේම හිස් මුදුනෙන් තියාගෙනමයි අපි වැඩ කළ යුත්තේ. මේ ගෝලයෝ කිහිප දෙනෙක් එක් කරගෙන ගිහිල්ලා ගුරුවරයා අතීතේ කතාවක් දුනු වලින් විදින කාලේ පක්ෂියෙක් හදලා ලී වලින් අත්තක් උඩ තියලා ගෝලයොන්ට මෙයාට විදින්න කියලා කියනවා. විදින්න කියලා ඉලක්කය දෙන්නේ ඇදුරුතුමන් පක්ෂියාගේ ඇහැට විදින්න කියලා. ලී වලින් හදලා තියෙන පක්ෂියාගේ ඇහැට විදින්න කියලා තමයි ඉලක්කය දෙන්නේ. ඒකට එක ගෝලයකට එන්න කියලා එයාට විදින්න දුන්න දීලා ඇදුරුතුමා අහනවා ඔයාට මොනවද පේන්නේ දැන්? එවිට මේ ගෝලයා කියනවා ඇදුරුතුමනි මට පේනවා ලොකු අත්තක්, අත්තේ ලොකු කොළ තියෙනවා, ඒකේ මලුත් පිපිලා තියෙනවා. ඊට පස්සේ ඒ අත්තේ එක තැනක කුරුල්ලෙක් ඉන්නවා කියලා මේ ගෝලයා කියනවා. ඊට පස්සේ තව ගෝලයකට එන්න කියනවා, එයාට විදින්න දෙනවා. ඊට පස්සේ තව ගෝලයකට එන්න කියලා අහනවා ඔබට මොනවද පේන්නේ ඉලක්කය? ඊට මේ ගෝලයා කියනවා අත්තක් තියෙනවා, ඒ අත්ත උඩ කුරුල්ලෙක් ඉන්නවා. ඒ වගේ මේ ආසන්නයේ තියෙනවා ගහේ පළ ගෙඩි තියෙනවා. ඊළඟ ගෝලයට එන්න කියනවා. අහනවා මොනවද ඔබට පේන්නේ? ඇදුරුතුමනි මට පේනවා පක්ෂියාගේ ඇහැ. ඒ පක්ෂියාගේ ඒ ගෝලයට පේන්නේ හරිම ඉලක්කය. එහෙනම් ඔබ ඉලක්කයක් හදා ගන්නවා නම් ඔබට පෙනිය යුත්තේ ඉලක්කයේ බාහිර දේවල් ටික නෙමෙයි, පැහැදිලි ඉලක්කය. ඔබ රැකියා ගත වෙන්න, ඔබ උපාධිය හදාරන්න ඔබ ඉලක්ක කරනවා නම් ඉදිරි වසර දෙක තුල ඔබ දැකිය යුත්තේ එම පැහැදිලි ඉලක්කය විනා බාහිර දින තොරතුරු නෙමෙයි, බාහිර තියෙන අටුවා ටික නෙමෙයි. අප බොහෝ දුරට පුරුදු වෙලා ඉන්නේ අන් අයට චෝදනා කරන්න පමණයි. ඒ නිසා ඔබ SDTI තාරුණ්‍ය කවදාවත් අන් අයට නෙවෙයි චෝදනා කරන්නේ.
වරදක් අඩුපාඩුවක් තියෙනවා නම් ලේට් වීමක් තියෙනවා නම් තමන්ටයි චෝදනා කරන්නේ. ඒකට හේතුව බාහිර හය නෙවෙයි. තමන්ට යම්කිසි පාඩුවක් සිද්ධ වෙනවා නම් ඒ පාඩුවට වගකිව යුත්තා තමන්මයි. ඒක කිසිසේත්ම අන් අයට ඇඟිලි දික් කරනවා හැකි. ඔබ අන් අයට කම්ප්ලේන් කරන්නෙක් බවට පත් වෙන්න එපා. චෝදනා කරන්නෙක් බවට පත් වෙන්න එපා. රටේ නැති අඩුපාඩු, අධ්‍යාපනයේ නැති අඩුපාඩු, තිබුණ දේවල්, ඊට පස්සේ ඔයාගේ යාළුවා කරන දේවල්, අනිත් යාළුවන් කරන දේවල්, අනිත් ආයතන හරි මොනවා හරි කරන දේවල් නොව ඔබ ගැන සිතන්න. ඔබ ඔබට චෝදනා කරන්න. ඇයි මම තාම මෙතන ඉන්නේ? මටත් ජීවිතේ දින හැකි. ලෝකේම දිනපු මිනිස්සයෝ සහ මම කියන කෙනා අතර කිසිදු වෙනසක් නැහැ. එහෙනම් 100%ක්ම මමත් ලෝකයේ දිනන්න සාර්ථක පුජ්‍යලයක් වෙන්න සුදුසෙක්. එහෙනම් මමත් දිනිය යුතුයි. ඒකට මා මේ දක්වා හඳුනගෙන හිටපු මම ගමේ ඉපදිච්ච කෙනෙක්ද, මට පාසලේ තිබුණ සුදුසුකම්, මගේ අධ්‍යාපන සුදුසුකම්, අම්මා අප්පච්චිගේ සුදුසුකම්, මේ කියන මොහොත විට ඔයාගේ තියෙන ආර්ථික සුවම මේ කිසිවක් නෙමෙයි බලපාන්නේ. ඔයාගේ නීඩ් එක, පළවෙනියම නීඩ් එක ඇති කරගන්න, ඉලක්ක සහගතව ගමන් කරන්න. හරියටම ඔබේ ඉලක්කය ඔබ දැනගන්න. බාහිර දේවල්, බාහිර තියෙන කරදරවලට ඔබ නතු වෙන්න යන්න එපා. ඒවා ඔබට අභියෝග ලෙස හෝ බාධක ලෙස හෝ නැත්නම් ඔබට හොඳ හෝ නරක දේවල් ලෙස දකීමෙන් ඔබට වැඩක් වෙන්නේ නැහැ. ලෝකයේ දිනන්නෙක් බවට පත් වෙන්න නම් ඔබ දිනිය යුතුයි. ඔබේ සිතවිලි ටික දිනිය යුතුයි. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ ඔබට මේ වෘත්තීය ජීවිතය තුළ ඔබ ගමනක් යනවා නම් ඒ වෘත්තීය ජීවිතය තුළ ඔබට අවස්ථාවන් හම්බ වෙනවා. විවිධ වූ ඔපචුනිටිස් හම්බ වෙනවා. මේ ඔපචුනිටිස් අපි හරියට භාවිත කළේ නැත්නම්, අවස්ථාවන් අපි භාවිත කළේ නැත්නම් ජීවිතේ දිනීම වෙනුවෙන්, සාර්ථකත්වයේ වෙනුවෙන් ඒත් අපි අසාර්ථක පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ලෝකයේ දිනන්න සාර්ථක පුජ්‍යලෙක් වෙනවා නම් ඔබ කොතනින් හරි පටන් ගන්න. ඔබ කරන දේ හරියට කරන්න. ලැබෙන දේ ගැන වද වෙන්න එපා. ඇතැම් විට ඔබ සිතාගෙන ඇති මම පටන් ගන්නේ මගේ රැකියාව මෙම ස්ථානයෙන්, මගේ සැලරි එක මෙච්චරක් තිබිය යුතුයි ආදී නිර්ණායකයන් ඔබ දාගෙන ඇති. මම ඔබට යෝජනා කරන්නේ කොතනින් හරි පටන් ගන්න. ඔබට ලැබෙන්නේ කුමන අවස්ථාවද ඒ අවස්ථාවෙන් ඔබ පටන් ගන්න. කරන දේ හරියට කරන්න. ඔබ කරන දේවල් ටික නිවැරදිව හරියට කරන්න. මේන් අදහස් වෙන්නේ වෘත්තීය ජීවිතය තුළ ඔබට අවස්ථාවන් ලැබෙවි. පොඩි පොඩි වාසි සඳහා ඔබට ඉහළින් එන නිලධාරීන්, ඔබේ කළමනාකාරීත්වය, ආයතන ප්‍රධානී චූටි රැවැට්වීමක් කළොත් ඔබට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන අවස්ථාවන් ඔබට උදා වේවි. ඒ මොහොතට. හැබැයි එවැනි දේ ඔබ කර යන්න ගියොත් එහෙම ඔබට බෑ සාර්ථක ජීවිතයක් ගත කරන්න, සාර්ථක පුජ්‍යලයක් වෙන්න. කියන්නේ ඔබට අවංකව ඔබ වැඩ කරන, ඔබ තෝරගත්ත වෘත්තියට සහ එම ආයතනයට අවංකව ඔබ වැඩ කරන්න. ඔබට පාඩු සිදුවිය හැකි. හැබැයි ඒ తాවකාලිකයි. හැබැයි ඔබ පොඩි වාසියක් උදෙසා යම් චීට් කිරීමක් කළහොත් එහෙම, ඔබ වංක වුණොත් එහෙම එම ආයතනයට ඔබට ජීවිතේම පරාජිතයෙක් වෙන්න වෙයි. ඒ නිසා කෙටි කාලයකට ඔබේ හොඳකම පවත්වගෙන යන්න ජීවිතයේ දිනන තාක්කල් ඊළඟ කාරණය ලැබෙන දේ ගැන වද වෙන්න එපා. ඔබට ලැබෙන්න තියෙන දේවල් ටික කොහොමත් ලැබෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. පළවෙනි රැකියාව තුළ ඔබට ලැබෙන්නේ අඩු වේතනයක් විය හැකියි. ඔබ ඊට වඩා වැඩ කරනවා විය හැකියි. නමුත් ඔබට ලැබෙන්න පටන් ගත්තට පස්සේ ඔබට ඒ නොලැබිච්ච දේවල් වර්ග වලින් දිනක ලැබෙන බව තරයේ හිතේ තියාගන්න. කෙටි කාලීන සන්තුෂ්ටිය වෙනුවෙන්, කෙටි කාලීන වාසිය වෙනුවෙන් අන් අයට බොරු චෝදනා හෝ බොරු දේවල් කියමින්, වංචා කරමින් ඒ මොහොත සතුටු වෙන්න උත්සාහ කරන්න එපා. එවිට අනාගතයෙන්ම ඔබට වන්දි ගවන්න වන නිසා. එනිසා කොතනින් හරි පටන් ගන්න, කරන දේ හරියට කරන්න. ලැබෙන දේ ගැන වද වෙන්න එපා. ඒ දේ ඔබට කොහොමත් ලැබෙනවා. ඒ විදිහටයි මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ දේ වළක්වන්න බෑ කිසිම කෙනෙකුට. ඒ නිසා මේ කියන මොහොතේ ඔබ වැඩ කරන වෙලාව තුල ඔබ ඊට වඩා වැඩියෙන් වැඩ කළත් ඉවසීමෙන් වැඩ කරගෙන යන්න.
ඔබ විශ්වාස කරමින් වැඩ කරගෙන යන්න දවසක ඒ වර්ග වලින් ඔබට ලැබෙනු ඇති. තව එක කතාවක් කියන්න අවශ්‍යයි මට. ඒ තමයි තාරුණ්‍යයේ ගොඩක්ම මග හරින දේ. ඒ කතාව තමයි මෙන්න මෙහෙම සිදුවීමක්. එක්තරා ගම්මානයකට ගම් වතුරක් ඇති වෙනවා. මේ බව කලින්ම ඒ ගම්මානයට දැනුවත් කරනවා. තාක්ෂණයේ දියුණු නිසා ගම්මානයට කලින්ම කියනවා නිවුස් වලින් අද මෙන්න මේ දවසකට වර්ෂාපතන ඇති වෙනවා. එය ගම් වතුරක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ගමේ ඉන්න අය ඉවත් වෙන්න කියලා. හැබැයි ඒ ගමේ හිටපු එක්තරා නිවසේට එක මිනිහෙක් ඉන්නවා. ඔහු ඉවත් වෙන්නේ නැහැ ගෙදරින්. ඔහුට කියනවා ඔහුම කියා ගන්නවා නේ මම අයින් වෙන්නේ නැහැ ගෙදරින් මොනවා කිව්වත්. ඒකට හේතුව තමයි මම දෙවියන් වහන්සේ විශ්වාස කරන දෙවියන් හැමදාම පුද සත්කාරණ කරන කෙනෙක් නිසා දෙවියන් මාව බේරගන්න නිසා මම අයින් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ වැස්ස පටන් ගන්නවා. සාමාන්‍ය බිම් මට්ටමේ ගම් වතුර පටන් ගන්නවා. මොහුගේ දෙට වෙලා ඉන්නවා. ඊට පස්සේ ආමියකින් ඇවිල්ලා ජීප්ස් වලින් ඇවිල්ලා ගෙවල් වටේ හැමතැනම ඇවිදිමින් ඉන්න සතුන් අරන් යනවා. ඒ වගේම මේ ගෙදර ගාවටත් ඇවිල්ලා කෑ ගහලා කියනවා ඔය ගෙදර කෙනෙක් ඉන්නව නේද කරුණාකරලා එන්න වර්ෂාපතනේ වැඩි වෙනවා ඔබව ගම් වතුරට හසු විය හැකියි කියලා. ඇවිත් මම එළියට එන්නේ නැතුව මොහුම හිතනවා නෑ මම යන්නේ නෑ දෙවියන් වහන්සේ මාව බේරගනිවි. තව ටික වෙලාවක් යනකොට ගම් වතුර වැඩි වෙනවා. ඊට පස්සේ මොහු නගිනවා ගෙදර තියෙන මේසයක් උඩට. එවිට බෝට් වලින් එනවා නේවි එකෙන්. ඇවිල්ලා ඒත් ඒ වගේම කෑ ගහලා කියනවා උතන ගෙදර ඉන්නව නේද නිවසේ කෙනෙක් කරුණාකරලා එන්න ඔබ මිය දේවි. මම ඒත් ඒ වෙලාවෙ හිතනවා නෑ මම යන්නේ නෑ දෙවියන් මාව බේරගනීවි. මොකද මම දෙවියන් ඒ තරම් ශ්‍රද්ධාවෙන් ඉන්නේ කියලා. තව පොහොතක් යනකොට වතුර වැඩි වෙනවා. මම නගිනවා වහලේ උඩට. දැන් ඉන්නේ වහලේ උඩ. එවිට එයා ෆෝස් එකකින් ඇවිල්ලා ලැඩර් එක පල්ලෙහාට දාලා කෑ ගහලා කියන උඩ ඉඳලා ඔබ මිය දේවි කරුණා කළා ඔක අල්ල ගන්න. හැම වූ සද්ද නැතුව ඉන්නවා. මොහුට කියා ගන්නව නෑ මම ඉන්නේ නෑ. දෙවියන් වහන්සේ මාව බේරගනීවි කියලා. තව මොහොතකින් වතුර ප්‍රමාණය වැඩි වෙනවා. මොහු ගම් වතුර වෙලා මිය දෙනවා. මොහු හොඳ මිනිසෙක් විය හැකිනේ. ඒ නිසා මොහු යනවා කරුණාට පස්සේ දෙවියන් ගාවට. දෙවියන් ගාවට ගිහිල්ලා දෙවියන් හම්බ වුණාට පස්සේ ඔයන් දැක්ක ගමන් හොඳටම බයිනවා දෙවියන් වහන්සේට. හොඳටම බැනලා ඉවරලා දෙවියන් වහන්සේ කියනවා මෙච්චර පුද සත්කාර කරලත් අයියෝ ඔබ මාව බේරගත්තේ නැත්තේ. විනාඩි 10ක් විතර බණිනකන් ඉඳලා දෙවියන් වහන්සේ මේ සියලුම දේවල් වලට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. පළවෙනි වතාව ඔයාට ජීප්ස් වලින් ඇවිල්ලා ගේ ළඟට ඇවිල්ලා ඔබව බේරගන්න කවුද එව්වේ? දෙවනි වතාවේ බෝට් වලින් ඔයා ගේ ගාවටම ඇවිල්ලා ඔයාටම කතා කරන්න කවුද එව්වේ මේ? ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේ එයා ෆෝස් එකකින් ඔයා ගාවටම ඇවිල්ලා බේරගන්න කවුද මේ එව්වේ කියලා අහනවා. එවිට තමයි තේරුනේ මේ මිනිස්යාට මේ සියලු දේවල් ඉබේ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි දෙවියන් තමයි කරලා තියෙන්නේ කියලා. ජීවිතය තුළ අපටත් හම්බ වෙන අවස්ථාවන් ඒ හම්බ වෙන අවස්ථාවන් තුලින් අපි ප්‍රයෝජන නොගතහොත් අන්තිමේට අපිට කියන්න වෙන්නේ ওই කතාවම තමයි. ඒ නිසා තාරුණ්‍යයේ ඔබට වෘත්තීය ජීවිතය තුළ වෘත්තීය අවස්ථාවන් හමු වේවි. ඒවා ඔබ මගහැර ගියහොත් එහෙම ඔබටත් ඔය සෝචීනීය කතාව කියන්න වෙන නිසා ඊට කලින් ඔබට හම්බ වෙන අවස්ථාවේ තියෙන වටිනාකම හඳුනගෙන එය කුමන අභියෝගයක් වුණත් එය දෝතින් බාරගෙන දෙවුරෙන් වැඩ කරන්න එවිට ඔබට පුළුවන් වේවි ජීවිතේ ජයග්‍රහණය කරා යන්න.